ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයතුමන්ගෙන් මතයතුමාගේ ශද සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ එතනින් යද්දී රේගු පොලේ හොන් මතයු නම් මිනිස්සෙකු දැක මානුවෙන් නැයි හොට වදාළසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය. තවද ජේසුස් වහන්සේ ඔහුගේ නිවසේ වැඩහුණි කල බොහෝ අය කැමියෝද පව්කාරයෝද අවුත් උන්වහන්සේ සහ ශ්‍රාවකයන් සමග හිඳගත්හ. පරිසිවරු ඒ දැක ඔබගේ ඇදුරුතුමා අය කැමියන්ද පව්කාරයන්ද සමග කෑම කන්නේ මන්දැයි උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන ඇසූහ. උන්වහන්සේ ආසාවුන්ට කතාකොට රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. මම යාග පුජාවට නොව දයාවට කැමැත්තෙමි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම් ගන්න. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමට යයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පාටිවෙන් මගේ ප්‍රමාන්තයනි. මගේ ආදර ප්‍රමාන්තයනි පළවෙනි සිකුරාදට ටිකක් අනිත් දවස්වලට වඩා සෙනග වැඩි. සමහර වෙලාවට සුවමෙහෙය කියන වචනය නිසා වෙන්නත් ඇති. නැත්තං පෞද්ගලිකව වමත් බ්ලෙස් කරනවා කියන එක හින්ද වෙන්නත් ඇති. කෝමරි දන්නේ පළවෙනි සිකුරාදා පොඩ්ඩක් අනිත් දවස්වලට වඩා එන ගතිය වැඩි. එක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද අද උන්වහන්සේ කතා කරලා කියනවා වෛද්‍යවරයා ඕනේ රෝගියාටයි කියලා. මගේ ආදර ප්‍රමාන්තෙනි වෛද්‍යවරයා රෝගියාට ඕනෑ කියලා කියද්දී රෝගියා මුලින්ම දැනගන්න ඕන දෙයක් තියෙනවා. රෝගියා දැනගන්න ඕනේ මට රෝගයක් තියෙනවා කියලා. නැත්තම් විනාසයි. එතකොට රෝගයක් තියෙනවා කියලා දැනගන්නේ දැන් අතමු මට අපිතමු පිළිකාවක් තියෙන්න පුළුවන් මේ වෙලාවේ. නැද්ද? ඇයි බැරිද? පිළිකාවක් තියෙන්න පුළුවන් කොහේ හරි බෝන් මැරෝ කැන්සර් හරි මොනවා හරි බ්‍රේන් කැන්සර් හරි මොනවා හරි ලියුකේමියා හරි මන් දන්නේ නැහැ. තියෙන්න පුළුවන්. තාම හැබැයි මම දන්නේ නැහැ. නේ? තාම දන්නේ නැත්තේ තාම එළියට අවුලක් නැහැ. එළියට තාම ඇවිල්ලා නැහැ. සිම්ප්ටම්ස් නැහැ. මුසල කතා කියනවද නැද්ද? සිම්ප්ටම්ස් නැහැ. මගේ ආදර ප්‍රමන්තෙනි සිම්ප්ටම් එක නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ පිළිකාවක් නැහැ කියලා. තේරුණාද කියන්නේ? දැන් මේ දවස්වල තාම කොරෝනා ඇති. හෙම්බිරිස්සාව තිනවා හතර වටේ ඔමික්‍රෝන් හරි මොකක් හරි එකක් වෙන්න ඇති. චෙක් කරන්නේ නැහනේ. පිටරටවල නම් දීලා තිනවා කෙලින්ම කොරෝනා චෙක් කරන්න මේක ඒ ස්ලිප්ස් ඔක්කොම ගෙදර තියෙනවා. කමුන්ගේ පර්සනල් චෙක් කරගෙන කොරෝනා කියලා. ඉතින් ඊට පස්සේ වර්ක් ෆ්‍රොම් හෝම් කොරෝනා කියලා ඒගොල්ලොම මේවා කරගෙන දවස් 14 ඉඳලා වැඩට යනවා. ඉතින් අපිට දැන් කොරෝනා චෙක් කරන ගන්නවා තියා පිස්සු බලු බෙහෙත්තක් නැහැනේ මගේ ප්‍රමාන්තනේ. තේරුණාද කියන එක? හાર્ට් ඇටැක් එකකටවත් බෙහෙත් නැහැ ලංකාවේ. නන්නත්තර තැනක ඉන්නේ. මොන කොරෝනාද නැද්ද? හොඳ වෙලාවට චෙක් කරන්නේ නැත්තේ. තේරුණාද? ඊට පස්සේ දැන් කොහොමත් කොරෝනා නැතත් කොර වෙලාන ඉන්නේ ලොක්ඩවුන් වගේ තමයි යන්න වාහන නැහැනේ. මගේ ප්‍රමාන්තනේ ඩීසල් නැහැනේ. කෙසේ වෙතත් දැන් මේ පසුබිමක් එක්ක ඔබගේ මගේ ජීවිතේ ස්වාමින් වහන්සේ කතා කරන දේ මොකක්ද? ඒ කියන්නේ ඔබගේ මගේ ජීවිතේ මේ මට අවුල් මට ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගන්නවා කියන එක වාසනාවක්. අද මම ජීවිතේ හරි රිෆ්‍රෙෂ් වෙච්ච දවසක් මේ සතියක් ගිය සතියේ මම දන්නේ සති දෙකක් විතර ගිය සතියේ ප්‍රශංසා මෙහෙය කරන වෙලාවේ මට නිින්ද ගියා. අපිට හිතා ගන්න පුළුවන්. නින්දනුත් එහෙම කරනවා නම් නැතුව කොහොම කරද නැද්ද? තේරුණාද කියන්නේ? ප්‍රශංසාව গিitar ගගා මට නින්ද යනවා. ඒ කියන්නේ ඒ තරමට ඩල්. ඒ කියන්නේ වේලිලා කියන්නේ නන්නත්තර වේලිච්ච තැනක්.
තේරුණාද කියන එක. ඒක ගිය ඉරිදා ඉඳන්ම පටන් ගන්න බයිනවා, රියැක්ට් කරනවා, මූණම වැඩේ තියෙන මගේ ප්‍රේමන්තනි. අපි පොඩ්ඩක් හරි අවුල් වෙලා ඉන්නදී ටක් ගාලා අනිත් අයට පේනවනේ. කියන්නේ තේරෙනවා ෆාද අවුල් වගේනේ. ෆාද සැරයි වගේනේ. සාද බැනිනා වගේනේ. වන කේන්ති වගේ. මූණ දැක්කම වැඩ කරන්න හිතෙන්නේ නැහැ වාල්. තේරුණාද කියන එක. ටක් ගාලා කියන්නේ ඒක හරි ටක් ගාලා හරි ඔබ්වියස් අපි මොනවා හරි අවුලක් වෙච්ච ගම. ඉතින් මගේ ප්‍රේමන්තනි තන්නේ කර අවුල් ගොඩක හිටියේ. හැබැයි ඒ අවුල් ගොඩ ඉන්නේ නැද්දි රියැක්ට් කරද්දි දුර්වල වෙද්දි පරීක්ෂාවේදී මේ ඔක්කොම පෙන්නන දෙයක් තියෙනවා. මේ ඔක්කොම පෙන්නන දෙයක් තියෙනවා. මොකක්ද? අසනීපයක් තියෙනවා. අසනීපයක් තියෙනවා කියලා දැනෙන්නට ඕනේ. මගේ ආදර ප්‍රේමන්තයනි අද පළවෙනි එක හරි ලස්සන මේ කියවීම යට යද්දි ඉතින් අසනීපේ තිබ්බයි කියලා කරපු වැඩ නතර කරේ නැහැ. අසනීප පිටම හොටු පෙරාගෙන උණ හදාගෙන තේරුණාද අධ්‍යාත්මිකව අංශභාගයෙන් ඊයේ තිබුණ අංශභාග රෝගියා වගේ අබ්බගාතව කොහොම හරි වැඩේ කරගෙන ගියා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ අසනීපයක් නැහැ කියලා. ඊයේ පාපොච්චාරණය කරද්දි තමයි මම අනිත් අයගේ පාපොච්චාරණය අහලා මම පාපොච්චාරණය කරද්දි තමයි මේක මට හොඳටම තේරුනේ මට අසනීපයි. තේරුණාද කියන එක? මට අසනීපයි. ඒකම කොච්චර වටිනවද මට අසනීපයක් කියලා දැනෙච්ච එක. මගේ ආදර ප්‍රේමන්තනේ අද ඔබ මෙතනට ඇවිල්ලා ඉන්නේ ඔබට අසනීප නිසා. තේරුණාද කියන එක? සනීප නැති නිසා. හැබැයි එළියේ ගොඩාක් අයට දන්නේ නැහැ අසනීපයි කියලා. ඒ කියන්නේ එයාට හිතේ අනිත් එකාටයි අසනීප කියලා. තේරුණාද? මට හොඳයි. අරුට තමයි උණ. ඒ කියන්නේ ත්‍රිවිල් එක ගහලා තිබ්බා මට නම් උණ හොඳයි. තොට නම් තාම උණද කියලා. තේරුණාද කියන එක? මගේ ආදර ප්‍රේමන්තනේ ඉතින් එතනදී මම හිතන්නේ අනිත් කෙනාගේ ප්‍රශ්නය කියලා. ඒක අනිත් කෙනාගේ ප්‍රශ්න නෙමෙයි. ඒක මගේ ප්‍රශ්නේ මගේ ප්‍රේමන්තනේ. ඒක හැම කෙනාගේම අඩුවක් පේන්නේ. කේන්ති යන්නේ, රියැක්ට් කරන්නේ. අරක මේක අතන අඩුයි. මෙතනම මේක හරියට නැහැ. අතන නැදයි. මේක ඇදයි. හැම එකකම අඩුවක් පේන්නේ. ඔබගේ මගේ ප්‍රේමන්තනේ ඔබගේ වංගු ඔබගේ ඇද නිසා මගේ ප්‍රේමන්තනේ. අද ඒකේ උන්වහන්සේ කතා කරලා කියන්නේ ආමොස් මගේ ආදර ප්‍රේමන්තනේ ආමොස් දිවස්ප්‍රසාද දිවසිවරයා ඉන්නේ දක්ෂිණ රාජ්‍යයේ. දැන් ඔබ මේක දේශනා අහන අයට දන්නවා දක්ෂිණ රාජ්‍ය උත්තර රාජ්‍ය තියෙන දෙකක් තියෙනවා. එතකොට දක්ෂිණ රාජ්‍යයේ ඉඳන් තමයි ආමොස් යවන්නේ උත්තර රාජ්‍ය දේශනා කරන්නේ. දක්ෂිණ රාජ්‍යය තමයි දේව මාලිගාව තිබෙන්නේ. උත්තර රාජ්‍යය ඒ වෙනකොට බහුදේවවාදය දේව මාලිගාව තිබුණේ ජෙරුසලම නිසා. දක්ෂිණ රාජ්‍යය උත්තර රාජ්‍යයේ ප්‍රධාන නගර තුනක දේවාල හදලා තිබුණේ. එකක තමයි බෙතෙල් කියනද. බෙතෙල් වලට තමයි ආමොස් යවන්නේ. දැන් ආමොස් ගිහිල්ලා එතන කතා කරලා කියන ෆුල් ශාස්ත්‍රීක සරු සාර්ථක වෙච්ච තැනක තමයි තියෙන්නේ. එහෙම අයට දේශනා කරන්න අමාරුයිනේ. ඔළුවේ දිවෙනවානේ. සඵල සාර්ථකත්වයේදී ඔළුවේ දිවෙනවා. එතකොට ඒගොල්ලන්ට කියන්න අමාරුයි. ඒකයි හරි බින්දිච්ච මිනිස්සයාට කතා කරන්න ලේසි. අර මිනිස්සේ කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්න කියන එක පිළිගන්නේ ඔක්කොම තියෙනවා. ස්වාමීන් වහන්සේ මත යැපෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයා සඵල නිසා. ආමොස් එතන ගිහිල්ලා කියනවා ඔබ විනාශ වෙන්න ළඟයි කියලා. එතන ඉන්නවා රජට මුට්ටි අල්ලපු එක්කෙනෙක් පූජකයෙක් අමසියා කියලා. එයා රජට මුට්ටි අල්ලනවා. තේරුණාද කියන එක? මුට්ටි ඒ කාලෙත් තිබිලා තියෙනවා. තේරුණාද කියන එක? ඉතින් ඒ රජට මුට්ටි අල්ලනවා. ඒ කියන්නේ රජට සතුටු දේවල් තමයි කියන්නේ. හරි. ඔක්කොම හරි. No problem. දැන් මගේ ප්‍රේමවන්තනි දාවිත් මාලිගාව හදන්න යද්දී සාමුවෙල් කතා කළා කිව්වා ඔබ හිතපු දේ කරන්න. ඔබ හරි රාජ්‍යම එක්සේසත් කරලා තිබුණේ ඔබ ඔය දේ කරගෙන යන්න. එතකොට එහෙම කියලා පහුවදා දෙවියන් වහන්සේ සාමුවෙල්ට ටොක් කන්නලා කිව්වා යනවා කියලා කියනවා. එයා නෙමෙයි හදන්නේ එයාගේ පුතා කියලා. සාමුවෙල් දුවලා ඇවිල්ලා කියනවා හොව් හදන්න එපා. ඔබ නෙමෙයි හදන්නේ ඔබගේ පුතා. ඒතර ඔබ මම හිතන දේ නෙමෙයි ස්වාමීන් වහන්සේ හිතන දේ. ඒතර ආමොස් කතා කළා කියන්නේ ආමොස් දෙවියන් වහන්සේගේ වචනය. ඊයේ සුවිශේෂ ඊයේ පළවෙනි කීමේ අමසියා කියනවා මේ මිස්ටර් ආමොස් ඔයා ගිහිල්ලා ඔයාගේ දේශයේ ගිහිල්ලා දිවස් වගේ කියන්නේ මගේ පැත්ත මම බලා ගන්නම්. ඊට ආමොස් කියනවා ඔබ මගේ ප්‍රොෆෙෂන් එක මගේ රස්සාව දිවස් වගේ කියන එක නෙමෙයි. මම ඇවිල්ලා ගොපල්ලෙක් අතික්‍රමකා කරන්නේ. මම මෙතනට ආවේ දෙවියන් වහන්සේ මාව එවුම නිසා ඔබ ඒක පිළිගන්නේ නැත්තම් ඔබගේ වෛශ්‍යාව ඔබගේ බිරිඳ වෛශ්‍යාවන් වෙනවා. ඔබගේ දරුවෝ විනාශ වෙනවා. ඒක ඔබ බලා ගන්න. ඔබ මේකට අහුම්කම් දෙන්නේ නැති නිසා.
මගේ ආදරේ මන්තනේ ආමොස් කියන්න තියෙන දේ කියනවා. ඒ දේශයේ සඵලත්වයත් එක්ක ආගම තිබුණා හොඳේ. ආගම තිබුණා. ආගම හැදෙව්වා. හැබැයි කොහොමද හැදෙව්වේ? හරි ලස්සනයි. මේක මට කියවද්දි පුදුම ආසාවක් දැනුනේ. මගේ ප්‍රේමන්තනේ ඒක මොකක්ද? ඒ කියන්නේ ආමොස් කතා කරන විදිහේ මොකක්ද වෙන්නේ? 4 වෙනි වගන්තිය දිලිඳුන් පාගා දමා අසරණයන්ට පීඩා කරන ඔබ මෙයට සවන් දෙන්න. ඔබම මෙසේ කියන්නහුය. අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේද? ඒ කියන්නේ සබත් දවස රකින්නවා. හැබැයි රකින්නේ ඇයි? ඉවර වෙන, ඒ කියන්නේ කොයි වෙලාවෙ ඉවර වෙන්නේ? කඩේ අරින්න බලාගෙන. ඒතර සබතේ ඉන්නේ කඩේ ගැන හිත. මොනවා වගේද? මොකද්ද මතක් වෙන්නේ? චතාරිකේ දින 40 වගේ. දවස් 39යි දවස් 40යි දවස් 28යි කකුල අත වනනවා නැද්ද? මම අද කුකුලා කපලා දොර මුල්ලේ කිකිලේ කපලා වැට මුල්ලේ මෙයින් අතක් ගන්නින් සෙට්ටියෝ කවදද එන්නේ? ඒ කියන්නේ ගැන ඉන්නේ බෝතලය ගැන හිත අර ගැන හිත දවස් 40 ඉන්නේ ඒ ගැන හිත. ඒ කියන්නේ අයියෝ අද සිකුරාදා මස් කන්න බෑ. තේරුණාද? අද ඉරිදා අද මෙහෙම වෙනවා. මේක ඉවර වෙන්නේ කවදද කියලා බලාගෙන තමයි ඔබ අයියෝ පල්ලි යනවා. මට පුදුම ආසාවක් තියෙන මේකට නැද්ද? පල්ලි යනවා තාම ඉවර නැහැ. දේශනාව පැයයි නැද්ද? ඒ කියන්නේ ඒක එනවා වුණාට යන්න බලාගෙන එන්නේ. බත් මුට්ටිය ලිපේ තියලා එන්නේ. දුවලා ගිහලා ගෑස් එක නිවන්න ඕනේ. නැද්ද? නැත්තම් කර වෙනවනේ. එහෙම අය තමයි ඉන්නේ. මගේ ප්‍රේමන්තනේ ඇත්තටම එහෙම තැනක යන්නේ ධාන්‍ය බලන්න එකිනෙකාට සමා වෙන්න. කොයි වෙලේද ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේද? එතකොට අපට වැඩිමිලට බඩු විකිනිය හැකිය. හොර කෝදුවෙන් මැනදිය හැකිය. ගනුදෙනු කරන්නන් රවටන හොර තරාදී පාවිච්චි කර හැකිය. ලංකාවටමයිද කොයිද කියන්නේ? නැද්ද? මේක බෙතෙල් නෙමෙයි ලංකා තෙල් වගේ. නැද්ද? මගේ ආදර ප්‍රේමන්තනේ ඒ කියන්නේ තන්නි කර හොර ගුවාවක්. ඒ කියන්නේ ඕනම කඩේකට ගියාම ටැක්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පරණ මිලට උඩින් අලුත් එක අලවලා. ඒ කියන්නේ බඩු මිල වැඩි වෙන්න ඉස්සෙල්ලා තමයි ඒක ගෙනලා තියෙන්නේ. හැබැයි ප්‍රතිපත්ති කරුකම අලවලා තියෙනවා. ඩබල් වෙන්න. මගේ ආදර ප්‍රේමන්තනේ පුතුම හිතුවේ පෙට්‍රල් ඩීසල් දැන් ගොඩාක් වෙලාවට ත්‍රීවීල් රියදුරු මහත්තුරුන්ගේ ප්‍රධානම කාර්යය තමයි ත්‍රීවීල් 11 එක නෙමෙයි පෙට්‍රල් විකුණන එක. පොලිමේ ඉඳලා පෙට්‍රල් අරගෙන 18 විකුණනවා පෙට්‍රල් 700 ගාණක් වෙනවා ඩීසල්. තේරුණාද කියන එක? ඒක වෙනම බිස්නස් එකක්. ඒ කියන්නේ පුදුම කුණු කොල්ලට දේවල් විනාශ වෙලා විකුණන තැනක. මගේ ආදර ප්‍රේමන්තනේ එයාලා සබත ඉවර වෙනකන් ඉන්නේ එයාලගේ අසමජ්ජාති වැඩ කරන්න. ඒ කියන්නේ මේ චතාරිකේ ඉවර වෙනකන් ඉන්නේ අතන. ඒ කියන්නේ ඔළුව තියෙන සම්බන්ධකමක මගේ ස්වාමින් වහන්සේ මගේ දෙවියන් වහන්සේත් එක්ක මම මේ ඉන්නවා කියන සුන්දර සිතුවිල්ලක් නෙමෙයි. එතනින් යන්නේ කොයි වෙලාවද? ඩියුටි වයිස් මම මේක කරන්නට ඕනේ. මම මේක කළ යුතු නිසා කරන්න ඕනේ. හැබැයි මගේ හිත මෙතන නැහැ. මගේ ආදර ප්‍රේමන්තනේ ස්වාමීන් වහන්සේ එතනට අද කතා කරන්න. අපි කරනවා හරි. මුවින් ඔවාදම් දැසනවා. සිතින් මගෙන් දුරස් වෙලා ඉන්නවා. මගේ ඒ කියන්නේ මම පල්ලි එන්නේ ආවේ නැත්තම් මරණීය පාපයක් නිසා. අම්මෝ ප්‍රයාස්තික කියන්නේ දැන් මේ කතා කරන්නේ නොකියන අය නෙමෙයි කියන අයට ඊළඟ තලය කිව්වේ නැත්තම් අම්මෝ අපිත් එහෙමයි මගේ ප්‍රේමන්තනේ. සිකුරාදා ෆෝකස් එක තියාගන්න ඕනේ. උදේට එක්වරු තේරුණාද කියන එක? මස් මාළු කන්නේ සිකුරාදා මෙහෙයට ෆෝකස් එක කරන්න ඕනේ. සෙනසුරාදා එහෙම නැහැ. ඉරිදා ෆෝකස් එක පූජා තියනවා. සන්දා එහෙම නැහැ. මගේ ආදර ප්‍රේමන්තනේ. ඒ කියන්නේ වැඩේ කරගන්න ATM සම්බන්ධතා. උනාසේ ගාවට යන්නේ වැඩේ කරගන්න විතරයි. රිලේෂන්ෂිප් එකක නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තනේ ඔබ හති අරින්න තැන තමයි යාඥාව. අපිට මහන්සි යාඥා කරලා අම්මෝ ඒ කියන්නේ පල්ලි පූජාවෙන් පස්සේ ඔබ යන සප්‍රසාද වහන්සේ එළියට යන්නේ අම්මෝ ඇත්ති අන්තන් ඔන්න ඒක ඉවරයි දැන්. ඒ කියන්නේ රිලැක්ස් කරන්න එළියට ගිහලා මේක ඇතුලේ තැම්බේ ඉන්නවා. සම්පූර්ණයෙන් වයර් මාරු වෙලා.
වෙහෙස වෙන බර සුරුසින සියල්ලි මා වෙත වෙන්න කියනවා. මොනවාද? ඇවිල්ලා වෙහෙසටපත් වෙලා යන්නේ. තේරෙනවද? සමහර වෙලාවට දැන්වීම සමහරට මම අනන්තවත් මට චෝදනා කරලා තියෙනවා. ෆාදර් දේශනාවට වඩා දැන්වීම නෙලුකු. අර සුරම හදන්න මෙච්චර ගියා. මේ සුරම හදන්න මේකට ගියා. මේකේ විද මේකට සල්ලි මේකට දෙන්න. අරකට සල්ලි. දැන්වීම වල විස්තර. ෆාදර් එතනට යන්න ඕනේ නැහැ. අපේ වැරදි. පුචික විදිහට අපි සමාව ගන්න ඕන තැන. මිනිස්සු ගොඩ නගන්න තියෙන තැන එතන වෙන්දේසියක් නෙමෙයි. මගේ ආදරේ ප්‍රේමන්තනේ. ඒක වෙන පැත්තක්. හැබැයි ඔබ මම යාඥාවට යනවා කියන්නේ යාඥාව ඉවර වෙලා අම්මෝ ඇතියන්ත. අමාරුවෙන් යාඥා. එම දවස් තියෙනවා. හැමදාම නිකන් නෑ. අමාරුවෙන් යාඥා කරන. ඒත් ඔබ විශ්වාසවන්තව යාඥා කරන එක ලස්සනයි. හැබැයි ඔබගේ සාමාන්‍ය දේ යාඥාව කියන්නේ ඔබ හොයාගෙන යන තැනක්. ජේසුව හම්බ වෙන තැනක්. ඒ රිලේෂන්ෂිප් එකක්. මගේ ආදරේ ප්‍රේමන්තයන් උන්වහන්සේ කතා කළා කියනවා. ඒ කතා කළා කියනවා 10 වෙනි වගන්තිය. නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යයන් කරන්නේ නෙමෙයි. නුඹලාගේ සුබ මංගල්‍ය අවමංගල්‍ය. ඒ කියන්නේ ඔබ මට ජීවිතේ මුල් තැන දීලා නැහැ. සුබ මංගල්‍යයන් අවමංගල්‍යයන් වෙන්නේ ණය මංගල්‍ය උනයින් පස්සේ. තේරුණාද කියන එක? අපි මංගල්‍ය ගන්නේ, අපි මංගල්‍ය කරන්නේ ණය වෙලා. ඒක ණය මංගල්‍යයක් කියමු. මංගල්‍යයෙන් පස්සේ අව මංගල්‍ය තමයි. මරා ගන්නවා ණය ගෙවා ගන්න බැරුව. වෙඩින් වලට ණය වෙන්නේ ලක්ෂ ගණන්. ලෝන් දාලා ණය වෙන්නේ. ඊට පස්සේ ඉතින් ගෙවද්දි තමයි මරා. ඉතින් ඉවරයි. මගේ ආදරේ ප්‍රේමන්තනේ මම පුංචි දෙයක් කියන්නම් ණය ගන්න එකට. මේ දවස්වල ගොඩාක් දෙනෙක් මග පෙන්වීමට එනවා. අද එක පවුලක් ඒ අම්මා මට කතා කළා අම්මයි තාත්තයි ඇවිල්ලා මට කිව්වා මේක දේශනාවි කියන්න කියලා. ඒ කියන්නේ පුංචි ව්‍යාපාරයක් කරනවා. පුංචි ව්‍යාපාරයක් කරලා කොරෝනා වලින් හිර වෙච්ච ගමන්ම ණයට අරන් ව්‍යාපාරය කරනවා. ණයට අරන් ව්‍යාපාරය කරලා හිර වෙච්ච ගමන් තාය නමයක් තරම් ඒක ණය ගෙවනවා. ඊට පස්සේ දවසේ පොලියට අරගෙන ව්‍යාපාරය කරගෙන යනවා. නන්නත්තර ලක්ෂ 6-7ක් දැන් ණයයි ගෙවා ගන්න බැරුව. ෆාදර් මගෙන් අහනවා ෆාදර් කවුරු හරි මොනවාරි කරලාද? මම ඕක හද්දිම තියෙන මගේ ප්‍රමාණතනේ. තේරුණාද කියන එක? මම කව ඉඳ ගන්න. කවුරුත් මම විස්තර මම පොඩි යොරිස්මක් කියලා. මම කව විස්තරේ කියන්න. විස්තරේ කියගෙන යද්දී ණය හුනියම තමයි ණය. හොඳට මතක තියාගන්න ස්වාමීන් වහන්සේගේ සංරක්ෂණය තුල ණය නැහැ හොඳේ. ගිනි පොලි ස්වාමීන් වහන්සේගේ සංරක්ෂණ ණය ඕනේ නැහැ. පොලිය ගිනි පොලිය ණය ගන්න ඕන තරම් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේගේ සංරක්ෂණ නෙවෙයි ණයකාරයන්ගේ සංරක්ෂණ. හොඳට මතක තියාගන්න මේක මේ ඔබ ආර්ථික මේ කාලේ අපහසුතාවයන් වලදී අතනින් අරන් මෙතනට දෙනවා අතනින් අරන් මෙතනට අන්තිමට සුයිසයිඩ් කරගන්න තැනට එනවා. නෑ. එයා ඊට පස්සේ යම්ම මට කියනවා ෆාදර් මම අවදි කරයින් පස්සේ ආඥාව තුළ ෆාදර් ඇත්ත ෆාදර් එක දවසක් මගේ දරුවා පුංචි දරුවාට මාස 6යි ඊළඟ දරුවා අවුරුදු 1මාරයි දෙන්න කිරි නැහැ පිටි නැතුව අඬද්දි මට කිරි දෙන්න විදියක් නැහැ මගේ මව් කිරිය දෙකට නැහැ ඊට පස්සේ මමයි මහත්තයයි ගෙදර සාලේ ඉඳන් දරුවව නලව අඬ ජේසුට කිව්වා දරුවාට බඩගිනි මොනවද කන්න දෙන්න කිසිම දෙයක් නැහැ කිරි ටිකක් නැහැ ස්වාමීනි කියලා අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා යාඥා කරද්දි මට මාත් එක්ක තරහා අයියා කෙනෙක් ඇවිල්ලා ගෙදර තට්ටු කරා එයා මගේ මොනවත් බලන්නේ නැහැ ඊට පස්සේ ඇවිල්ලා ඔලු මම අඬාඬ හිටියේ නංගේ මොකද කියලා රුපියල් 5000ක් අතර දීලා. එතකොට 5000ක් අතර දීලා වගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ගන්න කියද්දි කියනවා ෆාදර් යා සාමාන්‍යයෙන් සල්ලි දීලා සාමාන්‍යයෙන් කියවන කෙනෙක් මම කැමති නෑ යාගේ සල්ලි ගන්න. ඒතකොට 9:45යි 10ට ගිහලා බලන්න මහත්තයා කිව්වා එක 10 කොලයක් දීලා පිටි එකක් විතරක් අරගෙන මොකද හෙට ඇවිල්ලා මේගොල්ලෝ මෙහා මේ සල්ලි ගැන කියවොත් එහෙම ආයි දෙන්න බැරි වෙනවා. ඒ නිසා හෙට આવුත් ඕක දෙමු පිටි එකක් විතරක් ගේන්න කියලා කියන්ති. ෆාදර් අද වෙනකොට ඒ අයියා ඒ සල්ලි ගැන අහන්නේ. එයාට මතක නැහැ සල්ලි දුන්නද කියලාවත්. එහෙමයි ස්වාමීන් වහන්සේ අපිව බලාගත්තේ. ණය වලින් නෙමෙයි. අපි මොකද වෙන්නේ? දැන් ඔන්න ගෙවා ගන්න දැන් ඔන්න පිටි ටික ඉවරයි. පිටි ඉවරනයි සාල් ඉවරයි. ඉවර වෙන්නේ නැද්ද ණයක් කරගෙන හාල් ගේනවා. හැබැයි උන්වහන්සේ බලාගෙන මේ දෙබිඩි ජීවිත පොලියට සල්ලි දීලා අරවා මේතන අර සම්බන්ධකම මේන්ටේන් කරගෙන දුර්වලකම නෙමෙයි මේ කියන්නේ. බැරිකම පාපිෂ්ඨකම ඔබ සාධාරණීකරණ ගත්ත පාපත් එක්ක මන්නා වැටෙනකම් බලන් ඉන්න එපා හොඳේ. මන්න හම්බෙන්නේ නැහැ. කනෙක්ෂන් එකේ ඔබ ඉන්න ඕනේ. හැබැයි අන්තිම මොහොතේ උනාසේ ඔබ බලා ගන්නවා. ඒ නිසා
ඒක බයිදවේ මට මේ ඔළුවට ආව නිසා ණය ගැන කිව්වේ. කිසිම ණයක් ගන්න එපා. උන්වහන්සේ ණය දෙන්නේ නැහැ. බැංකු ලෝන් එකක් පාස් වෙන එක වෙනම කතන්දරයක්. හැබැයි මේ පොලියට ණය පොලි වැල් පොලි ගිනි පොලි ඊට පස්සේ මාරාන්තික පොලි වෙන්නේ. නිසා මගේ ප්‍රේමාන්තනේ ස්වාමීන් වහන්සේ තුළ ඉන්න. ඉතින් මෙතන මොකද වෙන්නේ? එයාලගේ ජීවිතේ උඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යයක් කරන්න නෙමෙයි. උඹලාගේ තුතිගී ලතෝනි බවට හරවන්න නෙමෙයි. උඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්න නෙමෙයි. ඒ කියන්නේ මොකද? තට්ටි ගන්නවා. දෙවනස් කියනවා දඬුවම මොකද? තට්ටි ගන්නවා. මගේ ආදර ප්‍රේමාන්තනේ. උන්වහන්සේ කියන ඔබගේ ඉර අඳුරු වෙනවා. ඔබගේ ඉර අඳුරු වෙනවා. මගේ ආදර ප්‍රේමාන්තනේ ඒ දවස කෙලවර දක්වා තිත්ත වන්නේය. තිත්ත වෙනවා. මේක ඔබට මට වෙන්න ඕනේ. එතකොට ඔබ දැනගන්නේ මම අවුලක ඉන්නේ. මගේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක්. ඒක මට දැනුණා. ඊරේ පාපුච්චාරනේ මට දැනුණා. ඒ පොඩි ස්වාමි කෙනෙක් මම එයාගාව දන්න ගහලා පූජාතරේ පළවෙනි අවුරුද්දේ ඒ කතා කරපු වචන වලින් මාව කුඩු පට්ටම් වුණා. මගේ ආදර ප්‍රේමාන්තනේ ඊට පස්සේ උන්වහන්සේ බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් ටික බොන්න ඕනේ. හොඳ වෙන්න. ඒ නිසා ලෙඩේ දැනගත්තා. ඒ කියන්නේ මට අසනීපයි. මට මෙච්චර කල් හිතුවේ මම අනිත් වෙන අසනීපයි කියලා. මට හිතුවේ ටීම් එකට අසනීපයි කියලා. මට හිතුවේ වැඩ කරන අයට අසනීපයි කියලා. මට හිතුනේ මීසමට අසනීපයි. මීසමට මේ ස්වාමීන් අසනීප. ඔබගේ ප්‍රශ්නයක්. හැබැයි ඒක දැනගත්තයින් පස්සේ නිදහස් වෙනවා. ඒ නිසා මගේ ආදර ප්‍රේමන්තනේ උන්වහන්සේ කතා කළා මේ රහසක් කියා දෙනවද උන්වහන්සේ. මේ වේදනාවේ ඔබගේ මගේ ජීවිතයේ වේදනාවන් අතර බරපතලම වේදනාව. උන්වහන්සේ කියනවා බලන්න. දේශය මුළුල්ලේ අපි හැමෝම කියමු. මහා සාගතයක් එවන කාලය ලංවන්නේය. මහා සාගතයක් එවන කාලය ලං ඒ සාගින්න කෑම සඳහා නොවේ. පිපාසය වතුර සඳහා නොවේ. කෑම නම් ඕන තරම් කෑම තිනවා කන්න. වතුර නම් ඕන තරම් වතුර ජාති තිනවා බොන්න. හැබැයි වැඩේ තින්නේ බඩගිනි කෑමකින් පිරෙන්න බෑ. පිපාසයි වෙන කිසිම දෙකින් පිරෙන්නේ නැහැ. ඒ පිපාසාව එසාගින්න වචනය කතා කළා කියනවා. ඒ සමිදානන් වහන්සේගේ වචනය ඇසීමට ඇතිවන සාපිපාසාව වේ. මගේ ආදර ප්‍රේමන්තනේ මතක තියාගන්න. අපි දඟලනවා. අපිට මොකක්ද අඩුවක්. ඔය අඩුව අයිඩෙන්ටිෆයි කරගන්න බැරුව මම මොකද කරන්නේ? මං අතන ටෙස් කරනවා. මං හිතනවා අඩුවක් තියෙද්දි මේක මේ රිලේෂන්ෂිප් එක. මේක අර පුද්ගලයා. මේක මේ සෙක්ෂුවල් නීඩ් එක. මේක මම මෙතන ඊට පස්සේ මෙතන මේ තැන අතන බොනවා. එක යකා ඔය අඩුව වහන්න එක දේවල් පෙන්නලා කඩේ අරගෙන යනවා. මට මම ආදර ප්‍රේමන්තනේ කසිප්පු බොන මිනිස්සයාට ගල් බෝතලයක් කියන්නේ ලොකු දෙයක්. ගල් බෝතලයක් වෙන මිනිස්සයාට පොල් බෝතලයක් කියන්නේ ලොකු දෙයක්. මන් දෙන පොල්. ඊට පස්සේ පොල් මිනිස්සයාට වොඩ්කා විස්කි මාරයි. වොඩ්කා මන් දන්න බ්‍රෑන්ඩ්ස් දන්නේ නැහැ. ඒකට ඇත්තටම බීලා තියෙනවා ඒක නිසා දන්නේ නැහැ. ඒකට අද කියන්නේ ඒ කියන්නේ හිතන්න වොඩ්කා බොන මිනිස්සයාට රෙඩ් ලේබල් අම්මා රෙඩ් ලේබල් බ්ලූ ලේබල් ඊට පස්සේ මන් දන්නේ ගෝල්ඩ් ලේබල් කියන්නේ මයි ප්‍රේමන්තනේ අවුරුදු ගාණක් පරණ වෙච්ච අර ගෝල්ඩ් ලේබල් කියන්නේ මාර ගණ ඒ කියන්නේ එකම බිව්වම මම ආදර ප්‍රේමන්තනේ අර කසිප්පු බිව්වමත් සරාගේ හරි බින්දු සිරගේ හරි කමක් නැහැ කසිප්පු බිව්වමත් අරක බිව්වමත් ඇයි වැනෙන්නේ මාරු වෙලාද? ඒ කියන්නේ කසිප්පු වල මෙහෙම වැරදි වොඩ්කා වල මෙහෙම වැනෙනවා. කියන්නේ ඩීසන්ට් වැනිලා. එහෙම නැහැ. එකම වැනේ. ඔක වොඩ්කා නෙමෙයි ඊට පස්සේ අලුත් එකක් හරි ඊට පස්සේ වොඩ්කා හරි වට්ටක්කා හරි ඕන එක ඔක ගියාට ඔක ඉවරයක් වෙන්නේ නැහැ. ඔක තෘප්තිය ඉවර වෙනවද? බ්‍රෑන්ඩ් එකකින් ඉවර වෙන්නේ නැහැ. සෙක්ස් ලයිෆ් එකක් ගන්න. ජීවිතේ ලිංගික තෘප්තිය ගන්න. ඕක ඔය ලිංගික තෘප්තිය ඔබ හිතන්න
සංවින්දනයකට වැටෙන කෙනා ඊට පස්සේ තව පුද්ගලයෙකුට වැටෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාට මේ තවත් පුද්ගලයෙක් එක්ක වැටෙනවා. ඊට පස්සේ ඊට වඩා ලස්සන කෙනෙක් එක්ක වැටෙනවා. ඊට පස්සේ 4-5 දෙනෙක් එක්ක වැටෙනවා. ඊට පස්සේ ගොඩනක් එක්ක වැටෙනවා. කොහොම වැටුණත් ඉවරක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් පාපයට ගිහිල්ලා ඉවරලා yes මම පව් කරා කියලා කියන්නේ. immediately yes කියලා කියයි. අමාරු. ඊට පස්සේ කාල කන්නේ ඉගෙන මොකක්ද තියෙනවා ඇතුලේ පිරෙන්නේ මේක අපි දන්නේ නැහැ මගේ ප්‍රවන්තනේ. ඇතුලේ මොකක්ද අවුලක් තියෙනවා. මොන දේ කරත් කායවත් බීමත් ලිංගිකව හිටියත් අර දේ කරත් පාටි ගියත් ෆිල්ම් බැලුවත් මොන දේ කරත් පිරෙන. ඒ කියන්නේ අරකින් වෙන්නේ ඇබ්බැහි වෙලා ඒකෙන් පටලැවිලා නන්නතරනවා. අර එක තැනක් තියෙනවා. ඔය කිසිම දෙයකින් පුරවන්න බෑ. මොනවාස කියනවා පිපාසය වතුර සඳහන් නෙමෙයි. ඒ කුසගින්න කෑම සඳහන් නෙවෙයි. සමිනාසගේ වචනය අහන්නට තියෙන පිපාසය. මගේ ආදරේ මතනේ මේක දන්න කෙනා දන්නවා. එක වචනයයි කතා කරන්න ඕනේ. ජේසුස් කතා කළා කියන්නේ සතාධිපති එක වචනයක් වදාරන්න ස්වාමීනි. ආයිත් ඉතින් මගේ ආදරේ ප්‍රේමන්තනේ. අර ගින්න, අර රාගික ගින්න, අර අසහනයේ ගින්න, අර රෙස්ලස් ගතිය, ડિප්‍රෙෂන් එක නන්නත්තර වෙච්ච නලංගුව එක වචනයෙන් සම්පූර්ණයෙන්ම සමතය වෙනවා. ඒක කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. වෙන කිසිම කෙනෙකුට ඒ පහස, ඒ ස්පර්ශය, ඒ ආදරය, ඒ සන්නිධියාව, ඒ දයාබරකම, ඒ තෘප්තිය වෙන කිසිම කෙනෙකුට දෙන්න බෑ. මේක විපාසාවක්. මගේ ආදර ප්‍රේමන්තනි මේක ලෝකේ දන්නේ නෑ. මේක ලෝකේ දන්නේ නෑ. දන්නේ නැති නිසා තමයි දඟලන්නේ, මුළු මරාගන්නේ, දඟලන්නේ, මේක පාපේ ගැලෙන්නේ, පව්මයි පාදරේ පව් දන්නේ මොකක්ද මිස් වෙන්නේ කියන එක දන්නේ. ඒක දන්න කෙනා දන්නවා. අපි දැනන් හිටියේ නැහැ. හැබැයි වැටිලා ලෝකේ උත්තර හොයලා නන්නත්තර වෙලා ඒක උනාසි ගන්නවා. හැබැයි දැන් මෙහෙම කරද්දි දන්නවා කොහෙද අවුල තියෙන්නේ කියලා. ඒක තමයි අපිට කියා දෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ ඒක හද අපි දකින්නේ මතෙව් කියන චරිතය. මතෙව් කියන්නේ අයකමියෙක්. අයකමියෙක් කියලා කියන්නේ එයා පව්කාරයෙක්. රෝමයට බදු ගෙවද්දී මිනිස්සුන්ගෙන් සූරාගත්ත කෙනෙක්. මිනිස්සු පාරේ දැක්කාම පුක් කියලා කෙල ගහපු කෙනෙක්. කොටිම කියනවා නම් දේවස්ථානයට යන්න තහනම් කෙනෙක්. දේවස්ථානයට ජුදා ජාතිකයන් යන තැනට යන්න තහනම්. විජාතිකයන් ඉන්න තැන එළියේ ඉන්නට ඕනේ. පල්ලියට ඇතුළට එන්න බෑ. කන්ඩෙම් වෙච්ච චරිතයක්. එයා මොකක්ද මේ හොයන්නේ? සල්ලි. අර මොකක්ද අඩුවක් පිරිමහා ගන්න. ඒ කියන්නේ එතකොට රෝමයට බදු ගෙව එතනින් හම්බෙන රෙකග්නිෂන් එක, එතනින් හම්බෙන කමිෂන් එක, ඊට පස්සේ ඒ සල්ලි වලින් එයා තව රිලේෂන්ෂිප් මේන්ටේන් කරගෙන ඒ සල්ලි වලින් ඊට පස්සේ අවසර ක්ලබ් ගිහිල්ලා බීලා ඔගේ ප්‍රේමන්තනේ ඒ සල්ලි වලින් තේරුණාද කියන එක ඊට පස්සේ සල්ලි වලින් කරන හැම අයථා කටයුත්තක්ම සූදුව මේ සල්ලි වලින් කරන දේවල් වලින් මගේ ප්‍රේමන්තනේ. හැබැයි යාට බෑ දන්නා මොකක්ද අඩුවක් තියෙනවා. මේක ඔබගේ මගේ ජීවිත කතාව. පෞල් ජීවිතය තුළ ඔබ දකින අඩුව ස්වාමිපුරුෂයාට විසි කරනවා, බිරිඳට විසි කරනවා, දරුවන්ට විසි කරනවා, දෙමාපියන්ට විසි කරනවා. මේ සිස්ටම් එක තේරුණාද කියන අපිට හරි ලේසි. අපි හරි ලේසි මේ දේශපාලනය මේක විසි කරන්න. විසි කරන්න ඕනේ. දේශපාලනයම විසි කරන්න ඕනේ. ඒක වෙනම කතන්දරයක්. හැබැයි මේක මේ එක එක්කෙනාට ගෝ කිය ඉන්න පුළුවන්. අපි හිතමු ගියා කියලා උත්තර හම්බ වේද? ගෝ කියන්න තව ගොඩාක් අය ඉන්නවා. ඉහළ තැන ඉඳන් එළවලු විකුණන පහළ මිනිස්සයටම ගෝ කියන්න වෙනවා. හැම කෙනෙක්ම අවස්ථාවාදී. හැම කෙනෙක්ම බොහෝ දෙනෙක් වංචාව කරන්නේ. හූරගෙන කන්න තියෙන තැනෙන් හූරගෙන කනවා. කිසිම කෙනෙක් එතන තමුන් හරි තැනක කිසිම කෙනෙක් නැහැ. බොහෝ දෙනෙක් නැහැ. ගෝ කියනවා නම් ගෝ කියන්න ඕනේ ඉහළ තැනට විතරක් නෙමෙයි. තව ගෝ කියන්නේ
තමුන් ගොඩ ගහගෙන කළු කඩ විදියට විකුණන කීදෙනට අපි ගෝ කියන්න ඕනේද? මගේ ආදර ප්‍රේමන්තනේ මුළු රටම පරිහානියක. එනිසා මේ තැන මේකේ අඩුව තියෙන්නේ තැනක. ඒක අපි පෞද්ගලිකව මගේ පිපාසය අඳුර ගන්න ඕනේ. මගේ පිපාසය මම හිරවෙච්ච තැන මේ දඟලන දැඟලිල්ල එළියට විසිකල වැඩක් නැහැ. ඇතුළට යන ගමනක් මගේ ප්‍රේමන්තනේ. ඇතුළට යන ගමනක මට මොකක්ද මිස් වෙන්නේ? මගේ මම මොකද මේ දඟලන්නේ? ඒක ඔබගේ තේරුම් ගන්න. ඒ පිපාසය කෑම සඳහා නෙවෙයි. ඒ පිපාසය වතුර සඳහා නෙවෙයි. ඒ සාගින්න කෑම සඳහා නෙවෙයි. ස්වාමින් වහන්සේගේ වචනය ඇසීමට ඇති සපිපාසාවේ. මෙසේ කියන්නේ මහෞත්තම දේවි ස්වාමීන් වන මමය. එවිට සෙනග සමිධානන් වහන්සේගේ වචනය සොයමින් උතුරේ සිට දකුණටද නැගෙනහිර සිට බටහිරටද ඔබම ඔබ දුවනවා ඇත. ඒත් ඔවුන්ට සම්බවන්නේ නැත. ඒ තරම් කාලකන්ණි කමක් තවත් නැහැ. ඒ තරම් කාලකන්ණි කමක්. ස්වාමීන් වහන්සේ සමහරවිට ඔබගේ මගේ ජීවිතය එක කරනවා. උන්වහන්සේ අහක් වෙනවා. අහක් වෙනවා. මේ සති දෙකේ මම දැක්කේ එකයි අහක් වුණා. පස්සේ නන්නතරයි. ඒ කියන්නේ ඉතින් සතෙක් වගේ වැඩ කරන්නේ සතෙක් වගේ. ඒක ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට. මගේ ආදර ප්‍රේමන්තනේ එකයි ඉරිදා හරි ලස්සනට වචනේ කියන්නේ ජෙරුසලම කියන්නේ ජෙරුසලමේ කිරි බොන දරුවෙක් වගේ. ඒ කියන්නේ ඒ දරුවා ඩිසයිපල් කියද්දි කිරි බොන කෙනෙක් වගේ අම්මගෙන් පූර්ණව යැපෙන්නේ අම්මගේ කිරි වලින් විතරයි. දරුවට වෙන ඒවා නැහැ. පුංචි පොඩි පැටියට තියෙන කිරි විතරයි. වෙන කෑම නැහැ. ඒ නිසා අම්මගේ කිරෙන් යැපෙනවා වගේ ස්වාමින් වහන්සේ තුල විතරක්ම යැපෙන කෙනාව උන්වහන්සේ හසුරවන විදිහක් තියෙනවා. ඒක උන්වහන්සේ හොසියා 5:15 කියන්නේ මගේ සෙනග Tamanගේ වරද පිළිබින මා සොයා එන තුරු මම උන් අතහැර මගේ වාස භවනට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑ කමින් මා සොයා යනු ඇත. ලංකාවට ආරාධනාව උන්වහන්සේ හොයන්න. ඒකයි උන්වහන්සේ කියන්නේ සමහර විට මා හොයාගෙන හැබැයි දුක් විඳින්දී සමහර විට තවත් නන්නත්තර වෙලාම යනවා. එනිසා ඔබට ආරාධනා කරන්නේ මේ ඔබ මම යන අරගල කාලේ මේ ඔබ මම යන කාලකන්නිකම මේ ඔබ වගේ අහිමිය තුල ස්වාමින් වහන්සේවම හොයන්න. මගේ ආදර ප්‍රේමන්තනේ අර අම්මයි තාත්තයි දරුවව දනිස්සේ තියාගෙන නලව අඬ හිටියා වගේ ස්වාමින් වහන්සේ ඔබ මතම යැපෙන්න. උන්වහන්සේ ඔබ බලා ගන්න විදිහක් තියෙනවා. රට යන අගාධයත් එක්ක අහේනියත් එක්ක ස්වාමින් වහන්සේ ඔබට කතා කරන වචනය. මේ හැම දෙයකදම ඔබ අවදි වෙන්න. ඔබ සුද්ධ කරගන්න තියෙන දේ සුද්ධ කරගන්න. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ යෙසායා 55 පළවෙනි වගන්තියේ. උන්වහන්සේ කියනවා පිපාසය ඇති සියල්ලෙනි යලදොල වෙත පැමිණෙන්න. එන්න මුදල් නැති තැනට එන්න අරගන්න වළඳන්න. එන්න මිදිවුෂා කිරි ගන්න. නොමිලේම ලබා ගන්න. කෑමක් නොවන දෙයට මුදල් ගෙවන්නේ කුමකටද? තෘප්තිය නොදෙන දෙයට වෙහෙසවන්නේ මන්ද? මාහට සවන් දී මා කී දේ කර හොඳ ආහාරය වළඳා පෝෂණය විප්‍රීති වන්න. ඒකයි මතේ තුමගේ 4:4 උන්වහන්සේ කතා කරලා කියන්නේ. මගේ ආදර ප්‍රේමන්තනි මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව දෙවියන් වහන්සේගේ මුවින් නික්මන සියලු වචන වලින් කියා ලියා ඇත. මගේ ආදර ප්‍රේමන්තනි මේ පිපාසාව වඳුර ගන්න මේ චූටි කාලේ මව් කුස තුල ඉනම්ම ඒ අඩුවක් තියෙන්නේ. ඔබ ඒ අඩුව ලෝකේ හොයන්න බෑ. ඔබ ඒ අඩුව හොයන්න ඕන ඇතුළෙමයි. ස්වාමින් වහන්සේව හම්බ වෙනකන් ඒ වචන ඇහෙනකන් ඔබගේ ජීවිතේ ඒ පිපාසාවෙමයි. ඒකයි සෙන්ට් අගස්තින් මුනිතුමා ඇවිල්ලා කාමුක රාගික පාපය තුළ බරපතල විදියට වැටිච්ච කෙනෙක්. එයා කාන්තාව ගොඩාක් එක්ක සම්බන්ධ වෙවි වැටි ගිය කෙනෙක්. කොටිම කියනවා ස්වාමීන් වහන්සේ වෙනස් කරන්න යද්දි කිව්වා Lord convert me but not now. තව තියෙනවා ගෙවල් 2-3ක් තියෙනවා යන්න. එහෙම කියපු චරිතයක්. ඒතර ලෝකයේ පහස
ලෝකයේ උත්තරය ලෝකයේ තුල සැප කියන එක උපරිමයට විඳලා එයා හැම්මත් වෙලා ඒක තුල තව අර මස් කට්ටක් කන මස් වැදල්ලක් නැති කැහුටු වෙච්ච බල්ලෙක් තිරනාද කියන එක අර මස් කට්ට හක්කේ තියාගෙන හප ඊට පස්සේ ඒකේ නෑ මුකුත් ඒක හපලා උගේ හක්කම තුවාල වෙලා ඒකේ ලේ ගැලදී උගේ ලේම ලෙවකකා හපනවා වගේ පාපය තුල තමුන්ගේම රීරි මාංශය තමයි විනාශ කරගන්නේ. ඔකේ ලැබෙන සැපක් නැහැ. ඔක ප්‍රෝඩාවක් උපකේම විනාශය. ඔබවගේම රීරි මාංශය. බතලු මර කන තැන. අගස්තුනේ තම අවසානයේ කියනවා I'm made for you. My heart is restless until I rest in thee. මම හදලා තියෙන වහන්සේ උදෙසා. අර ජික්සෝ පසල් එකේ මගේ ප්‍රේමාන්තයනේ ඒ කියන්නේ ඒ කෑල්ල දාන්න තියෙන තැනක් තියෙනවා. පින්තූරේ ලොකු පින්තූරේ කම්ප්ලීට් වෙන්නේ ඒ කෑල්ල එතන ෆික්ස් වුණොත් විතරයි. ඒක වෙන තැන්වල ෆික්ස් කරාට හරියන්නේ නැහැ. එතනම බිග පික්චර් එක සම්පූර්ණ දේව රාජ්‍යයේ සම්පූර්ණත් වෙන්නේ එතන ෆික්ස් වෙන්න ඕනේ. එතන ෆික්ස් වෙනකන් අතන ගිහලා සෙට් වෙනවා. නෑ ඊට පස්සේ ඔළුව නිකන් අරගෙන කඳ වෙන තැනක. ඊට පස්සේ කළා ඉතින් ඕක අතන සෙට් වෙනකන් කඩේ තමයි යන්න වෙන්නේ. හැබැයි සෙට් උනායින් පස්සේ මම ආදර ප්‍රේමන්තනේ ඔබගේ ජීවිතේ නිවෙන්නේ එතනදී. මේ ලෝකේ ඉන්නකන් ඕක අපිට සෙට් වෙලා සෙට් උනා. දැන් අද මම සෙට් වෙලා හෙට මරුවට නෑ හෙට ආයිත් මේක ආයිත් එහාට මෙට ගිහිල්ලා ආයි සෙට් කරගන්න ඕනේ යාඥාවේදී. අද උනාසේ මතේ ගාවට එනවා. අද සුවිශේෂ ගන්න. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ජේසුස් වහන්සේ තනින් යද්දී රේගු පොලේ හොන් මතෙව් නම් මිනිසෙකු දැක මා අනුව එන්නැයි ඔහුට වදාළ සේක. Come follow me. ඒක මේක පාර දැක්කා එන්න නෙමෙයි. එතන ජේසු එතන කතා කරද්දි දේශනා කරද්දි යට ඇහිලා ඉන්නද ජේසුව දකින්න නැති යා බලන්න නැති. ඒ කියන්නේ දේසුත් එක්ක ඒ පරිසරය ජේසු හිටිය පරිසරය තමයි ආ ඉන්නේ. එතන මේ වචනේ මා අනුව එන්න කියන වචනය දැන් මේක අපේ මුළු අපි පුරාවටම අපි දකිනවා. ගේරිද සුවිශේෂ මා අනුව එන්න. ස්වාමීනි මම වාසිත කියනවා. හැබැයි සමුදීලා එන්නම්. ස්වාමීනි මම වාසය වෙනවා මලගිදේ කරලා දෙන්නම්. මා අනුව එන්න. ජේසු මේ මා අනුව එන්න කියලා කියද්දී මේ කියන්නේ මගේ ශ්‍රාවකයෙක් වෙන්න. ඒ වචනය මගේ ප්‍රේමන්තනේ. උන්වහන්සේ කියන්නේ මතෙව් ඔයාව මට ඕනේ. ඔයා මට ඕනේ. I need you. I want you. You are special. ඔබ විශේෂයි. එමානුව එන්න කියනවාද? ඒ කියන්නේ මාත් එක්ක එන්න. මගේ ආදරේ ප්‍රේමන්තනේ මේ මතෙව් මොකද කරන්නේ? මතෙව් ඒ වෙලාවේ මතෙව් මේසේ අතහැරලා යනවා. immediately ඒක දාලා යනවා. ඒ කියන්නේ යන්න හේතුව මොකක්ද? එතන තමයි එයාගේ පිපාසාව පිරුණේ. එයා පුංචි කාලේ ඉඳන් සමහර මව් කුසද ප්‍රතික්ෂේප වෙලා අම්මා තාත්තගේ රස්සාවල් එක්ක කොන් වෙලා පංවඩු ගැහිලා ඊට පස්සේ මොකද වෙන්නේ? එයා ඊට පස්සේ හරියට ඉගෙන ගන්න බැරි වෙලා එයාව ජජ් වෙලා කන්ඩෙම් වෙච්ච නැස. ඉතින් එක දවසක රෝමයේ මේ ජොබ් වේකන්සි එක එයා දකිනවා. හැබැයි එයා දන්නවා මෙතනින් ප්‍රතික්ෂේප වෙනවා. මේ ප්‍රතික්ෂේප වෙච්ච නිසා වැලේ නැති මිනිස්සයා මොකක් හරි තුත්තිරි ගහක් හරි එල්ලන නිසා මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරනවා. ඊට පස්සේ එහෙම තමයි එයා ටැක්ස් කලෙක්ටර් කෙනෙක් වෙන්නේ. පව්කාර රස්සාවකට යන්නේ. ඊට පස්සේ එතන රෝමෙන් එයාට ආවඩත්ති එතන දේවල් කරද්දී අනිත් ටැක්ස් කලෙක්ටර්ස් කියද්දී මල්ලි ඕක ෂේප් එක 10%ක් ඉල්ලද්දී 15%ක් කියලා ඉතුරු 5%ක් වේදා ගන්න. ඉක්මනට පට් ගාලා සල්ලි හම්බ කරන්න පුළුවන්. මේ දේවල් එක්ක එයා පුරව ගන්න හදනවා. හැබැයි තාම පෙරෙන්නේ නැහැ. කාටවත් පුරවන්නත් බෑ. හැබැයි මේ වචනේ ඇහිච්ච ගමම්ම එයා අඳුර ගන්නවා මගේ පිපාසාව මෙතනයි. එයාගේ අර ඉන නීඩ් එක ඒ හිස් තැන එක පාර පිරෙනවා. මගේ ආදරේ ප්‍රේමන්තනේ එතනින් තමයි එයා වෙනස් වෙන්නේ. එනිසා අපි ගොඩාක් වෙලාවට බන කියලා වැඩක් නැහැ. සමහර පුද්ගලයන් මොනවා කරත් වෙන ඒ හරි තැනට එනකන් කොච්චර බදංගලුවක් වැඩක් නැහැ. පාද කොච්චර අවවාද කරත් හරියන්නේ වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බෑ තමයි අවුරුදු ගාණක් ඉවසගෙන ඉන්න. ස්වාමින් වහන්සේ ඒක අර මොහොත කයිරොස්
ස්වාමීන් වහන්සේගේ මොහොතේදී එයාගේ අර ඒ ඇතුලේ අත තියන්න ඕන තැනට ස්වාමීන් වහන්සේ අත තියනකම් වෙනස් වෙන්නේ නැහැ. ඒකයි මේ වචනේ පරිසරයේ වැදගත්කම. අවවාද නෙමෙයි වචනේ පරිසරයේ වැදගත්කම. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ තැන වෙනකම් අපිට ඉන්න වෙනවා. නිසා යාඥාවෙන් පෞකාරයේ විනාශ වෙන්නේ නැතුව ඒ තැන එනකම් ඒ අත තියන මොහොත මගේ ආදර ප්‍රේමන්තනේ එයා වචනේ ගන්න මදිතුමාගේ සුවිශේෂයේ ජේසුස් වහන්සේ ඔවුන් වදාළසේක ඔහු නැගිට උන්වහන්සේ 90 ගියේ. ජෙස්ට කෑනවා. අර ගෙදර ගිහලා සමුදීලා ඉන්නම් කිව්වෙත් නෑ. මල ගෙදර කරලා ඉන්නම් කිව්වෙත් නෑ. ජේසු එක්කම යනවා. ඒ කියන්නේ සම්පූර්ණ complete trust. සම්පූර්ණයෙන් උන්වහන්සේ වදාගෙන. ඒ කියන්නේ ඒක එයා ජීවිතේ මෙච්චර කල් හෙව්ම දේ එයාට හම්බ වෙනවා. මගේ ආදර ප්‍රේමන්තනේ මේ වචනය හොයන්න. ඒ පිපාසාව වතුරට නෙමෙයි. ඒ සාගින්න කෑමට නෙමෙයි උන්වහන්සේගේ වචනේ ඉන්න. ඒ කාන්තාරේ ඉන්න. ඒ පාලුකරේ ඉන්න. උන්වහන්සේගේ හඬ ඇහෙනකම්ම ඉන්න. ඒ මොහොතේ එනකම්ම ඉන්න. ඔබගේ ජීවිතේ ඔබ කරන්න තියෙන දේ කර ඒ තැනදී එතන වෙනකන් ඉන්න. විශ්වාස කරන්න උන්වහන්සේ ඔබ ගාවට ඇවිල්ලා කතා කරනවා. මහ පුදුම විදියට ඒ කතා කරන වචනේ එනකම් අපිට වෙනස් වෙන්නේ නැහැ. අපිට තව ඒ වචනය අපිට ඇහෙන්න ඕනේ. තව තියෙනවා වෙනස් වෙන්න තැන්. ඒ උන්වහන්සේ කතා කරන්න ඕනේ. උන්වහන්සේ කතා කරනකම් පරිස්සම් වෙලා ඉන්න. යකාට උදුර ගන්න දෙන්න එපා. ඒ පරිස්සම් කරන තැනයි මේ ජපමාලය. ඔබගේ ඒ ආයුධයෙන් පරිස්සම් වෙලා ඔබගේ දුර්වලකමේදී ජේසු අත තියනකම්ම ඉන්න. උන්වහන්සේ එතන අත තියන්න ඕනේ. විශ්වාස කරන ඔබගේ දරුවා, ඔබගේ බිරිඳ, සම්පුරුෂයාගේ එතන ජේසු අත තියන්න ඕනේ. ඒ කැඳවන කයිරොස් මොහොත ස්වාමීන් වහන්සේගේ මොහොත එනකම් ඉන්න වෙනවා. පරිස්සමෙන් ඉන්න. ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා. මගේ ආදර ප්‍රේමන්තනේ මතේවතුමා මතේව අවසාන කරමු. මතේව යනවා. තවද ජේසුස් වහන්සේ ඔහුගේ නිවසේහි වැඩ වුන් කල බොහෝ අය කැමියොද පෞකාරයොද උන්වහන්සේ ශාස්ත්‍රාවකයන් සමග හිඳගත්ත ගෙදර යනවා. සකේයුස්ගේ වගේ තමයි ගෙදර යනවා. මොකද ඒ පිළිගැනීම, ඒ ඇක්සෙප්ටන්ස් එක, ඒ ඔබ වටිනවා කියන එක ජේසුගේ ආදරය වෙනස් කරන්නේ. වෙනස් වුණාම ආදරය කරනවා නෙමෙයි. ඒ ආදරය වෙනස් කරන්නේ. ඒ වචනය වෙනස් කරන්නේ. හිස්ව පැවති තැන ආලෝකය වේවා කියලා කියද්දි එතන වෙනස් වෙන්නේ. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට අපි වෙනස් වෙලා උන්වහන්සේ ගාවට යන්න හදනවා නෑ. ඒක නෙමෙයි. අපි නෙමෙයි. උන්වහන්සේ මාව වෙනස් කරන්න ඕනේ. හැරෙන පිණිස හරවන්න මා සමිදේ. එසයි පරිසරයේ ඉන්න. උන්වහන්සේ අභිමුව ඉන්න. ජේසුස් ගෙදර ගිහිල්ලා කෑම කද්දී වචනේ කතා කළා කියනවා. ඊළඟ වගන්තිය ගමු. උන්වහන්සේ සමාවෙන් කලින් වචනයක් ගන්න. පෞකාරයේ දැක ඔබේ ඇදුරුතුමා අය කැමියන්ද පෞකාරයන්ද සමග කෑම කන්නේ මන්දයි උන්වහන්සේගේ ශ්‍රාවකයන් ගැන්සුසේක. මගේ ආදර ප්‍රමාන්තනේ චුට්ටක් ඉවසීමෙන් අහගෙන ඉන්න. කෑම කනවා කියන්නේ වෙනම අත්දැකීමක්. ඒකයි මේ කෑම කන්නේ. ඇයි මේ කෑම කන එකම කෝට් කරන්නේ? ජුදා සම්ප්‍රදාය කෑම කනවා කියන්නේ ජීවිතය බෙදා ගන්නවා. එතකොට මේ අයත් එක්ක කෑම කෑවාම බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා වගේ මේ අයත් එක්ක කෑම කෑමෙන් පස්සේ ජේසුගේ දින ශුද්ධවන්තකමක් නැති වෙනවා. කෑම කන රබ්බීගේ ශුද්ධවන්තකම නැති වෙනවා. එයා ගිහිල්ලා පූජාසනයට ගිහිල්ලා දෙව් මැදට ගිහිල්ලා පවිත්‍ර වීමේ වත්පිළිවෙත් කරන්න වෙනවා. එයාම අපිරිසිදු වෙනවා. එනිසා මේ මොකක්ද මේ කරන්නේ? එයාම අපිරිසිදු කරගන්නවා. මගේ ආදරේ මන්දනේ ජේසු කෑම කන්නේ ඒකයි. මොකක්ද නෑ එතන එයාට බෑ ජේසුව අපිරිසිදු කරන්න. ජේසුගේ පාරිශුද්ධත්වයෙන් ආහාර කෑම කනවා කියද්දි ජේසු මොකද කරන්නේ? ජේසුගේ ශරීරය එයාව පෝෂණය කරනවා. ඒ දුර්වලකම ඒ ආත්මික ඖෂධයෙන් ජේසු එයාත් එක්ක කෑම කද්දී ඒ ආත්මික ඖෂධයෙන් එයා සුව වෙනවා. ඒ වෛද්‍යවරයා ෆාමසි එකෙන් ලියලා දෙන බෙහෙත් නෙමෙයි දෙන්නේ. එයාගේ උන්වහන්සේගේ ජීවිතයමයි ඔබ මාසුව කරන්නේ. ඒකයි මගේ ආදර ප්‍රමාන්තනේ සප්‍රසාදයේ තියෙන ලස්සන
ඒ ගොඩාක් නිදහස් වෙන තැන. අපි මම ඒ ඖෂධයෙන් සුව වෙච්ච කෙනෙක්. ඔබගේ ජීවිතේ හැමදාම පූජාවට එන කී දෙනා දින්නේ අපි මගේ මීසමේ. හැමදාම මට පූජාව ඕනේ. අපි ෆාදර් වැඩ ගොඩක් තියෙනවා. ෆාදර් නම් කියයි ෆාදර්ගේ දේශනාත් දිගයි නැද්ද? මගේ ආදරේ ප්‍රමදින හැමදාම කියන්නේ ජේසුව ලබනවා කියන තැනට කැක්කුමක් ආදරයක් තියෙනවා නම් ඔබ මේ අත්දැකීම ලබනවා. එයා කෑම කද්දී තමයි ඒ ගමනට යන්නේ. උන්වහන්සේ කතා කළා කියනවා බලන්න. උන්වහන්සේ ආසවුන්ට කතා කොට රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදකකින් වැඩක් නැත. එනිසා වෛද්‍යවරයා උන්වහන්සේ ඔබ මම රෝගී බව පිළි අරගෙන උන්වහන්සේ ගාවට ගිහිල්ලා ඇත්ත කියන ඒ රෑෂ් එක, ඒ සමාජ රෝගය, ඒ අසික්කිතකම, ඒ ඇත්ත ඩොක්ටර්ට කියන, වෛද්‍යවරට කියන අවංක හදවතක බිඳුණු හදවත උන්වහන්සේ ඉදිරියේ දිගාරිද්දී උන්වහන්සේ ඩොක්ටර් දෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එක, ඩොක්ටර් දෙන බෙහෙත් වට්ටෝරිය ඔබ කීකරුකමෙන් පිළිපදිද්දී උන්වහන්සේ ඔබව සුව කරනවා. මගේ ආදර ප්‍රේමන්තනේ උන්වහන්සේ කතා කළා කියනවා උන්වහන්සේ කතා කළා කියනවා ජාම්තුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තියේ මංගල්‍ය අවසානයේ උන්වහන්සේ කෑ ගහලා කියනවා මොකද්ද යමෙක් පිපාසයෙන් සිටින්නම් ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. එක තැන්වල නෙමෙයි මගේ ගාවට එන්න. ඒකයි සම්රිතානු ස්ත්‍රිය පිපාසයේ මිනිස්සු 5 දෙනෙක් ඉන්නේ 6 වෙනියත් සම්පුරුෂයා නෙමෙයි. එහෙම තැනක ජේසුස් කියනවා ඔය ලිඳෙන් බොන අයට ආයි පිපාස වෙනවා. හැබැයි මම කතා කරන ලිඳෙන් බොන අයට පිපාස එන්නේ නැහැ. එයා තුලින් ජීවන දල දහරා එනවා. අනේ ස්වාමීනි මම බාල්දියක් අරගෙන මෙතනට එන්නෙත් නැති වෙන්නයි ආයිත් වතුර අදින්න නැති වෙන මටත් ඒ වතුර දෙන්න තියෙනවා. වතුර දෙන්නම් ගිහලා හස්බන්ඩ් එක්කන් එන්න. හස්බන්ඩ් නෑ. හරි ඔබ කිව්වා හරි 5 දෙනෙක් හිටියා. දැනුත් ඔය හස්බන්ඩ් නෙමෙයි 6 වෙනියන්. අය පිරෙනවා මගේ ප්‍රේමන්තනේ. ජේසුගේ ළිඳෙන් බොද්දී. ඒක උනාසගේ බඩ පැමිණ මා කෙරෙන් පානය මා වෙත පැමිණේවා. වචනේ බලන්න අවසානයේ කියනවා ශුද්ධ ලියවිල්ලේ තියා තිබෙන පරිදි මා කෙරෙහි අදහ ගන්නා තුලින් ජීවන ජල දහරා ගලන්නේය. ඒ කියන්නේ මේ ගමන මොකක්ද? ජේසු ගාවට මගේ පිපාසයත් එක්ක යද්දී මගේ ඒ මොකක්ද? ඒකයි පෞකාරයක් තියෙන වාසනාව මගේ ප්‍රමාණ. ඒ පාපය තුල හොයපු දේ පෞරුතුමා මරපු තැන පේදුරුතුමාගේ දුර්වල චපල ගතිය, ඒ අගස්තුනේගේ කාමය, මරිය මග්දලනාගේ රාගය, මගේ ප්‍රමාණතේ පෞකාර ස්ත්‍රියගේ මෝහය මේ ඔක්කොමත් එක්ක අපි ඒ දඟලන දැඟලිල්ලේදී ඒ දඟලන කෙනා තුළ මොකක්ද දෙයක් තියෙනවා. ඒකයි උන්වහන්සේ එළිදර උපතේ කතා කළා කියන්නේ. ඔබ 3:15 ඔබ සීතල ගතයෙන් හරි උණුසුම් ගතයෙන් හරි ඉන්නට මම කැමති. ඇල්මරිච්ච පතෝල වගේ ඔය ඉන්නම් වාලේ ඉන්නේ නැතුව දඟලන කෙනෙක් තුළ දෙයක් වෙනවා මගේ ප්‍රේමන්තනේ. මුරණ්ඩු ළමයා තුළ දෙයක් තියෙනවා. චණ්ඩි ළමයා තුළ දෙයක් තියෙනවා. එතනදී ඒ කෙනා තුලින් ජීවන දල දහරා එනවා. මතෙතුමා ජේසුස් එක්ක යන්නේ හිස් අතින් නෙමෙයි. පෑන අරගෙන. ඒ කාලේ පෑන් තිබ්බේ නෑ. මම කියන්නේ තේරුම් ගන්න. පෑන අරගෙන එදා මිනිස්සුන්ව වහල් කරපු වහල් කරන්න මෙයා මෙච්චර බදු දෙන්න ඕනේ මෙච්චර බදු දෙන්න ඕනේ කියපු ඒ පොතේ බදු පිටු ටික ඉරලා තියලා හිස් ඉතුරු වෙච්ච හිස් පොතත් එක්ක එයා මිනිස්සුන්ගේ වහල්කම ලියපු පෑනෙන් නිවාල් වෙන්න මතෙව් සුවිශේෂය ලියනවා. මගේ ආදර ප්‍රේමන්තනේ අදහන කෙනා තුළින් ජීවන ජල දහරා එනවා. අද අපි කියවන්නේ ඒ සුවිශේෂයමයි. මතෙතුමාගේ 9:9. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ නිසා ඔබගේ ආමෝස් කතා කරන ඒ පිපාසය සාගින්න වාසනාව. ඔබට දැනෙනවා නම් මට අවුල් මම එහෙන අබ්බගාතයි මම එහෙන මොංගල් මම කාල කන්නේ මම ජරා අසික්කිත අසභ්‍ය ජරා චරිතයක් ඊර්ෂ්‍යාව මෛරය සමාදන මේ ඔක්කොම කැපැසිටි එකක් පරිදියක් ගැන කතා කරන්නේ. ජේසු ගාවට අරගෙන යන්න. උන්වහන්සේ ඔබ පුරවනවා නෙමෙයි ඔබ තුළ ජීවන ජල ධාරා ඇති කරනවා. ඔය දුර්වල කමින් උන්වහන්සේ කඩුව එක ඒසායා 2:4 කියන්නේ උන්වහන්සේ කඩු වලින් නගුල් හදනවා, හෙල්ල වලින් දෑක් ඇති හදනවා. ඔබ විනාශයට වෙච්ච තිබ්බතයි ස්වාමීන් වහන්සේ මහා වාසනාවකට පෙරලනවා. ඒ නිසා අපි ඒ ස්වාමීන් වහන්සේ ගාවට අපේ දුර්වලකම මේ ආකාරයෙන් රැගෙන යමු. ආමෙන්.